අපි කලාප සමතුලිතතාවය යටතේ ගණනය කිරීම සිදු කිරීමට උසස් පෙළ 2000 ගණනය කිරීමයි කතා කරන්න හදන්නේ. මා සපය පිළිබඳව නම් පහපිටුව තුන්වන ගැටලුව එසේ නොමැතිනම් උසස් පෙළ 2000 ගණනය කිරීම. දැන් මම මේ ගණනය කිරීම පොඩ්ඩක් මේ විදිහට වෙනම කරන්න. HA දුබල අම්ල ජලයේ දිය වෙනවා. HAB කාබනික ද්‍රාවකයේ ද්‍රාවණය වන නමුත් මෙම ද්‍රාවණයේදී HA සංඝටනයට හෝ විඝටනයට භාජනය නොවි. ඒ කියන්නේ B කාබනික ද්‍රාවකයේදී සංඝටන හෝ විඝටනයට භාජනය වෙන්නේ නැහැ. B සහ ජලය එකිනෙක සමග සම්පූර්ණයෙන්ම අමිශ්‍රයි. B සහ ජලය එකිනෙක අමිශ්‍රයි. ස්තර දෙකක්, කලාප දෙකක්. දශම පහේ ජලීය HA ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100යි. ඒතකොට ජල කලාපයේ HA සපයනවා 100ක්. ඊළඟ B ද්‍රාවණ 50ක් සමග තමයි කිහිප වාරයක් සොලවලා සෙන්ටිග්‍රේඩ් 27 දී සමතුලිත වෙන්න ආරෙන්නේ. ඔය අතරේ මේ ගැටලුවේ තියෙනවා ජල කලාපේ pH අගය 4යි සහ ඊළඟට HA විඝටන නියතේ 1.10 ඍණ 7ක්. ඔන්න ඔය කාරණා ටික වැදගත්. එතකොට අපිට ගණනය කිරීමේදී මෙන්න මේ දේ තමයි හොයන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන්. හරි. මතක තියාගන්න ජල ස්තරයේ pH අගය 4යි සහ HA විඝටන නියතය. අතරම ජල කලාපේ තමයි විඝටනය වෙන්නේ. මොකද B තුලදී සංඝටන හෝ විඝටනයට භාජනය වෙන්නේ නැහැ. අන්න අපිට ඔය විදිහට අරගන්න පුළුවනි. පළමුවෙන්ම අපි ගණනය කිරීම වෙනමම රූපස්ථානක් මගින් හඳුනගමු. දැන් මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දශම පහේ ජලීය HA ද්‍රාවණ 100යි. එතකොට අපි සලකමු දශම 5යි මවුල ඝන ඩෙසිමීටරයට ජලීය HA ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100යි. ඊළඟට B කියන කාබනික ද්‍රාවකය ඝන සෙන්ටිමීටර 50යි. මෙහෙම B කාබනික ද්‍රාවකයේ ඝන සෙන්ටිමීටර 50යි. බේරන කුණීලයක් තුල දාලා සොලවනවා. එතකොට අපි ඒ අවස්ථාව මේ වගේ ගත්තොත් මම මෙහෙම පෙන්වන්න කරන්නම්. බේරන කුණීලයක් තුල මේ අය නිෂ්ප්‍ර කරනවා. කාබනික ස්තරය අපි B ඔය ගමු. ජල කලාපය අතරම 100ක් සැපයුම ඔය විදිහට ගමු. දැන් මෙහෙම මතක තියාගන්න ජල කලාපයේ තියෙන HA එතකොට කාබනික ස්තරයට ව්‍යාප්ත වෙනවා. කලාප දෙක අතර ව්‍යාප්ත වෙනවා ගතික සමතුලිතයකට එන අතරේ කාබනික ස්තරයේදී මේ ගැටලුවේ තිබුණා HA විඝටනය වෙන්නේ නැහැ කියලා. හැබැයි ජල කලාපයේ තුල විඝටනය වෙයි. pH අගයන්නේ එතනින්. ඒතර අපිට ඒක මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. H ධන අයන ආයේ B මේ A minus HA වලින් A minus OI ගන්න කොහොම ගන්න. ඔය අතරේ මතක තියාගන්න මෙතන මේ කරුණෙන් තමයි pH දෙන්නේ. pH අගය 4ක් දීලා තියෙනවා මේ ගැටලුවේදී. pH අගය 4ක්. ඒතර ඔය කරුණ ටික අපිට වැදගත් වෙනවා පළවෙනි කාරණය. දැන් මෙතන මෙන්න මේ තොරතුරු වලින් තමයි ගණනය කිරීම කරන්න වෙන්නේ. එතකොට වෙනමම දීලා නැහැ අනුමාපනයක් හා සම්බන්ධ කරුණක් මුල් ගැටලුවලදී වගේ. මේක ඉතාම වැදගත් වෙන ගණනය කිරීමක් ඉදිරි විභාග ප්‍රශ්න ගොඩකදී මේ 2000 උසස් පෙළ ගැටලුව වගේ විභාග ප්‍රශ්න ගොඩකදී මේ ක්‍රමය ප්‍රයෝගී කරගෙන තියෙනවා. එතකොට දැන් අපි ඉස්සල්ලාම මේකේ මුල් ප්‍රශ්නේ අහන්නේ ජල ස්තරයේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය. ජල ස්තරය තුල හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය ගන්න පුළුවන් අපිට pH අගය 4 නිසා එතන. අපි සලකුවොත් ජල කලාපයේ තුල මෙන්න HA විඝටනය කෙලින්ම අපිට ලකුණු කරන්නත් පුළුවන්. නැත්නම් ද්‍රව ජලයේ ඇතුළත් වෙන්න මෙහෙම ගත්තත් කමන්නේ. ආකාර දෙකම නිවැරදි. හයිඩ්‍රෝනියම් අයන සහ A- OI අපිට අරගන්න පුළුවන්. එතකොට මේ හයිඩ්‍රෝනියම් නිසා තමයි pH අගය එන්නේ. pH අගය 4යි කියන එකෙන් අදහස් වෙන්නේ pH ඍණ ලඝු 10 පාදයට
හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය ඒ අගය තමයි pH එන්නේ pH අගය 4ක්. එහෙනම් අපිට හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය අරගන්න පුළුවනි මෙන්න මේ ආකාරයට හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය මොකද්ද මේකේ ඍණ පැත්ත නැති කරන්න ඍණ වලින්ම ගුණ කරලා අරගෙන ප්‍රතිලඝු වලින් ප්‍රතිලඝු වලින් ගන්න 10 පාදයට අදාළව ඍණ 4ක් නැත්නම් හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය ජල කලාපය තුල අපිට ගත්ත හැකි මෙතනින් 1.10 මවුල ධන ඩෙසිමීටරයකට. ඒ නිසා pH අගයේ ඇසුරින් අන්න අපි හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය පළවෙනි වටේ අරගන්නවා. මොකද අපේ ගැටලුවේ මුලින්ම තියෙන්නේ ජල ස්තරයේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය නොයි විදියට අරගන්න පුළුවනි. දෙවැනි කොටසදී අපි බලාපොරොත්තු වෙන්නේ ජල ස්තරයේ විඝටනය නොවෙච්ච සාන්ද්‍රණය. ඒතර ජල ස්තරයේ විඝටනය නොවෙච්ච සාන්ද්‍රණය අපිට ඒ සාන්ද්‍රණය ගන්න පුළුවන්. අපි සරකුවොත් මෙන්න මේ විදිහට ආරම්භක සාන්ද්‍රණය අපි ආරම්භක සාන්ද්‍රණය සීමාවල ගන්න ඩෙසිමීටරයට කියලා අරගත්තොත් එතකොට එක මවුලයකින් විඝටන ප්‍රමාණය අපි ඇල්ෆා කියලා ගත්තොත් විඝටන ප්‍රමාණය අපි අරගමු ඇල්ෆා කියලා අරගත්තොත් C මවුල වලින් නම් C ඇල්ෆායි මවුල ගන්න ඩෙසිමීටරයට C ඇල්ෆා. එතකොට අපිට සමතුලිත සාන්ද්‍රණ මෙන්න මේ ආකාරයට මම පහලින් වෙනම පෙන්නන්නම්. සමතුලිත සාන්ද්‍රණ අරගන්න පුළුවන් C ඍණ C ඇල්ෆා එහෙම නැත්නම් C වරක් 1 ඍණ ඇල්ෆා ඔයයි ගන්න පුළුවන්. එතකොට අපි මෙතන හයිඩ්‍රෝනියම් සහ A- ස්ටොයිකියෝමිති අණුව දැන් C ඇල්ෆා වැය වුණා. ඒ ප්‍රමාණම හයිඩ්‍රෝනියම් සහ A- ලැබෙන විදිහට ගත්තහම අන්න ඔයාලට එනවා මේවත් C ඇල්ෆා මවුල ගන්න ඩෙසිමීටරයට. මෙතනත් C ඇල්ෆා මවුල ගන්න ඩෙසිමීටරයට. හැබැයි ඉතින් අපිට මෙහෙම ගන්න පුළුවන්. දැන් මේ මූලික කරුණ පෙන්නුවට හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය මෙතන අපි 1.10 ඍණ 4යි කියලා මුල් කොටසේ අරගත්තා නම් මෙතනත් 1.10 ඍණ 4ම තමයි ලැබෙන්නේ. 1.10 ඍණ 4මයි මවුල ගන්න ඩෙසිමීටරයට. මෙතනත් 1.10 ඍණ 4ක් මවුල ගන්න ඩෙසිමීටරයට. එතකොට අපිට දැන් කොහොමත් විඝටන ප්‍රමාණය බෙහෙවින් උඩයි කියලා සමතුලිත සාන්ද්‍රණයම ආරම්භක සාන්ද්‍රණයේ විදියට ආරම්භ. මොකද මේ විඝටන නියතිය උඩයි 1.10 ඍණ 7යි. ඒ නිසා මේ විඝටන ප්‍රමාණය බෙහෙවින් උඩයි කියලා සලකලා අපිට විඝටන නියත ඇසුරින් අන්න HA වලට අදාළව මේ සාන්ද්‍රණය විඝටනය නොවු HA සාන්ද්‍රණය අරගන්න පුළුවන්. අපි ගණනය කිරීමට අදාළව විඝටන නියතයේ A නම් අපි අරගමු මේ විදිහට මෙතන හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය ආයේ A- සාන්ද්‍රණය ජලීය මේ භෞතික අවස්ථා ලිවීම අත්‍යවශ්‍යයි. ඊළඟට HA සාන්ද්‍රණය මෙන්න මේ ආකාරයට ගමු අපි ඔයයි. දැන් ආදේශ කරමු විඝටන නියතයට 1.10 ඍණ 7 තියාගන්න අවුල ගන්න ඩෙසිමීටරයට සෙන්ටිග්‍රේඩ් 27 දී නිසා ගැටලුවක් නැහැ. සමානයි. එතකොට හයිඩ්‍රෝනියම් සහ A- සාන්ද්‍රණ අපි මේවා 10 ඍණ 4 බැගින්ම ආදේශ කරමු. 1.10 ඍණ 4 මවුල ගන්න ඩෙසිමීටරයට ආයි 1.10 ඍණ 4 මවුල ගන්න ඩෙසිමීටරයට මේ ගැටලුවේදී මම මේ කරුණ පෙන්නනවා. දැන් මේ විඝටන නියතිය බෙහෙවින් කුඩා නිසා ආරම්භක සාන්ද්‍රණයට සාපේක්ෂව මේ විඝටන ප්‍රමාණය අල්පා ගොඩක් කුඩායි නැත්නම් C අල්පා වැය වෙන ප්‍රමාණය ගොඩක් කුඩායි. ඒ නිසා මේක ආරම්භක සාන්ද්‍රණයම සමතුලිත සාන්ද්‍රණයේ විදියට අරගමු.
අරගෙන අපි ගණනය කරගමු. එතකොට ඔයාලට ආරම්භක සාන්ද්‍රණයම සම්තුලිත සාන්ද්‍රණයේ විදිහට තියාගත්තාම ලැබෙයි මෙතන 10 ඍණ 8 10 ඍණ 7. ඒ කියන්නේ 1 10 ඍණ 1. අන්න අවුල ගන්න ඩෙසිමීටරයට. නැත්තම් මේ HA සාන්ද්‍රණය අපේ බලාපොරොත්තු වෙන්නේ ගැටලුවේදී විකටනය නොවු HA සාන්ද්‍රණය ඒ විදිහටම අරගන්න පුළුවන්. විකටන නොවු HA සාන්ද්‍රණය විකටනය නොවු HA සාන්ද්‍රණය 1 10 ඍණ 1 නැත්නම් 0.1 මවුල ගන්න ඩෙසිමීටරයට ඔයයි අපිට එළවෙන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේදී කියවෙන්නේ B කාබනික ස්තරයේ විඝටනය නොවූ HA සාන්ද්‍රණය. B කාබනික ස්තරයේ විඝටනය නොවූ HA සාන්ද්‍රණය. ඒතකොට අපි ගාව දැනට තියෙනවා විඝටනය නොවූ HA සාන්ද්‍රණය ඇත්තටම ජල කලාපයේ තුල එනම් කාබනික ස්තරයේ විඝටනය නොවූ HA ස්ථානය ගන්නකොට මෙන්න මේකක්මත් අපිට වැදගත් වෙනවා. අපි කාබනික ස්තරයේ විඝටනය නොවූ HA සාන්ද්‍රණය සොයමු. ඉස්සලාම මිශ්‍ර කළ ආරම්භ එකතු කළ මුළු HA මවුල ගමු. ආරම්භය එකතු කළ ආරම්භක HA මවුල. ආරම්භක HA මවුල කියන්නේ අර ජල කලාපෙන් එවපු HA ප්‍රමාණය. මොකක්ද 0.5ක් තියෙන්නේ 1000ක නම් 100ක. 0.5යි මවුල ඝන සෙන්ටිමීටර් 1000ක නම් 100ක බලන්න කොහොමද කියලා. ඒ වලට එයි මවුල 0.5. ඊළඟට අතන අපි විඝටනය නොවු HA මවුල අපි ගාව තියෙනවා ඝන සෙන්ටිමීටර් 100 තුල කොහොමද බලමු. එතකොට සාන්ද්‍රණය ආවේ අපිට 0.1. ඒ නිසා මම කියනවා මෙන්න විඝටනය නොවු HA මවුල. ඒක විඝටනය නොවු HA මවුල ගන්නකොට 0.1යි 1000ක නම් 100ක බලන්න වාරට එනවා මවුල ප්‍රමාණය මවුල 0.1. ඇත්තටම මේ ගැටලුවේදී විඝටනයට වැය වූ ප්‍රමාණය බෙහෙවින් කුඩායි කියලා තමයි සැලකන්නේ උපකල්පනයක් ඒක. ඒ කියන්නේ ආරම්භකකින් කොටසක් විඝටනය නොවි තියෙනවා නම් ජල කලාපයේ තුල ඉතුරු ටික කාබනික කලාපයට ගියා කියන එකයි සැලකන්න වෙන්නේ. මොකද විඝටන නියතයේ බෙහෙවින් කුඩායි. ඒ නිසා අපි දැන් බලමු කාබනික ස්තරයේ තුල කාබනික ස්තර ඇත්තටම ඝන සෙන්ටිමීටර් 50 D කාබනික ස්තර ඝන සෙන්ටිමීටර් 50ක HA මවුල කොහොමද කියලා. D කාබනික ස්තර ඝන සෙන්ටිමීටර් 50ක HA කොහොමද කියලා බලමු. ඒතර ඔයාලට එනවා මේ ප්‍රමාණය අඩු කරලා ගමු. මවුල 0.1කින් 0.1 අඩු කරනද අන්න ඔයාලට ලැබෙයි මවුල 0.4. මවුල 0.4. ඊට පස්සේ අපි B කාබනික ස්තරය තුල HA සාන්ද්‍රණය අපි දැන් බලමු ව්‍යාප්ත වෙලා තියෙන. එහෙමනම් මට පෙන්වන්න කරන්න පුළුවන් B කාබනික ස්තරයේ HA සාන්ද්‍රණය වලට ලැබෙයි 0.4 මේ මවුල ඝන සෙන්ටිමීටර් 50ක නම් කොහොමද කියලා බලන්න 1000ක. එතකොට ඔයාලට එයි මෙන්න මේ ආකාරයට මොකද්ද 0.8ක් ලැබෙයි. හරි නේද බලන්න. එතකොට B කාබනික ස්තරයේ HA සාන්ද්‍රණය දැන් 0.8ක් එයි මවුල ඝන ඩෙසිමීටරයට. ඔන්න ඔය ආකාරයට අපිට තුන්වෙනි කොටසට එළවෙන්න පුළුවන්. දැන් ඔයාලා පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍ය කාරණේ තමයි ආරම්භක HA මවුල තිබුණා. ඊට පස්සේ
ජල කලාපයේ තුල විඝටනය වුණා. ඒ විඝටනය වෙන ප්‍රමාණය බෙහෙවින් කුඩායි. ඒ නිසා මේ සියල්ලම වගේ විඝටනය නොවි ජල කලාපයේ තුල තිබුණු විදිහට සැලකුවා අපි. විඝටන නියතේ කුඩා නිසා ඉතිරි ටික තමයි කාබනික ස්තරයට ව්‍යාප්ත වෙලා තිබෙන්නේ. නිසා කාබනික ස්තරයේ තුල මෙන්න HA සාන්ද්‍රණය. ජලය හා බී අතර HA ව්‍යාප්ත සංගුණකයේ සොයනකොට අපිට මෙන්න මේ විදිහට දැන් එළඹෙන්න පුළුවන් මේ කලාප දෙක අතර මෙන්න මේ විදිහට බී සහ ජලය අතර HA ව්‍යාප්ත වුණා මේ ආකාරයට. දැන් ඔය විදිහට මතක තියාගන්න මෙතන විඝටනයකුත් සිදු වුණා. හැබැයි මේ විඝටනය බෙහෙවින් කුඩායි කියලා සැලකුවා විඝටන නියතය. ඒ නිසා මේ සාන්ද්‍රණ ඇසුරින් අන්න අපිට විඝටනීයතයට එන්න පුළුවන්. මේ විඝටනය බෙහෙවින් කුඩායි කියන සලකලා ගන්න යන්නේ. සමහර වෙලාවට මේ විඝටනයටත් සැලකිය යුතු දෙයක් තිබුණා නම් ඊට අදාළ තොරතුරු ගණනක දෙන්න ඕනේ. දැන් මේ ගැටලුවේ විඝටන නියතයෙන් කියවෙනවා මේ විඝටනය බෙහෙවින් කුඩායි කියලා. ඒ අනුව අපි දැන් මෙතනින් ව්‍යක්ත සංගුණකයට එළවෙනවා. මම මේ ව්‍යක්තිය නැවත පෙන්වන්න කරනවා. මෙන්න ජල කලාපය සහ කාබනික ස්තරය තුල මේ HA වල ව්‍යක්තිය නාස් නියමයේ යොදමු KD. එතකොට ඔයාලට අරගන්න පුළුවන් HA කොහොමද B කාබනික ස්තරය තුල සහ HA කොහොමද ජල කලාපය අතරේ ව්‍යාප්තියේදී මේ සාන්ද්‍රණ. එතකොට B කාබනික ස්තරයේ වලට ඇවිත් තිබුණා 0.8. ජල කලාපයේ තිබුණේ දැන් මතක තියාගන්න සමතුලිත වුණාන් පස්සේ 0.1 මවුල ඝන ඩෙසිමීටරයට. KD යගේ ඒ 8 ඔය විදියට. දැන් කිසියම් මේක මානු කරලා ලියුවත් ගැටලුවක් නැහැ. කියන්නේ ජල කලාපය අපි ලවයට අරගෙන කාබනික ස්තරයේ හරියට අරගෙන ගත්තොත් 8න් වෙනවා. ඒක ගැටලුවක් නැහැ. එහෙනම් ඔන්න ඔය ආකාරයට අපිට KD අවසානයේ අපි ජල ස්තරයේ තුල HA විඝටන ප්‍රමාණය බලන්නේ අවසන් කොටසේදී. ඒතර ජල ස්තරයේ තුල HA විඝටන ප්‍රමාණය ගන්නකොට දැන් මෙන්න මෙතෙන්ට ඉන්න ඔයාලට මතක ඇති හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය ඇත්තටම C ඇල්ෆා කියලා ගත්ත කලින් අවස්ථාවේ මේ තර්කයේ තමයි අපිට වැදගත් වෙන්නේ. ඒතර හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය අපිට ආවේ 1.10⁴ මවුල ඝන ඩෙසිමීටරයට. එහෙනම් ආරම් මෙතන සාන්ද්‍රණය දැන් ගන්න වෙන්නේ 0.1 මවුල ඝන ඩෙසිමීටරයට. ඇත්තටම මේ ව්‍යාප්ත වෙනකොට ඒ ව්‍යාප්ත වෙච්ච අවස්ථාවෙන් පසු එතන සාන්ද්‍රණය ඊළඟට විඝටන ප්‍රමාණය ඇල්ෆා ඔය විදිහට ගන්න. ඒතර සුළු කරාම ඔයාලට මෞලික විඝටන ප්‍රමාණය ඇල්ෆා A 1.10⁴ සුළු වෙයි. ඇල්ෆා මෞලික විඝටන ප්‍රමාණය අපිට 1.10⁴ අරගන්න පුළුවන්.